මේක ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා දැන් ඔයගොල්ලෝ අපි දැන් කතා කරමු ඊළඟට රසායනික සංයෝග ගැන. ඊළඟට අනුමාත්‍රක දාලා ලියාගෙන රසායනික සංයෝග. අනුමාත්‍රක රසායනික සංයෝග. රසායනික සංයෝග. හරි. රසායනික සංයෝග ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම රසායනික සංයෝග කොටස් දෙකකට බෙදෙනවා. ඒවා තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. හරි. මෙහෙම ලියාගන්න. රසායනික සංයෝග කියලා මාතෘකාව දාගන්න. දාලා ඉවරලා ජීවයේ රසායනික පදනමට හේතු වන ලියන්න. ජීවයේ රසායනික පදනමට හේතු වන ජීවයේ රසායනික පදනමට හේතු වන ප්‍රධාන රසායනික සංයෝග ජීවයේ රසායනික පදනමට හේතු වන ප්‍රධාන රසායන සංයෝග කොටස් දෙකකට වෙන් කරයි. කොටස් දෙකකට වෙන් කරයි. කොටස් දෙකකට වෙන් කරයි. හරි. අපි දැන් බලමු මේ කොටස් දෙක මොනවද කියලා. මම කියන්නේ කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. එක කාබනික සංයෝග එක අකාබනික සංයෝග. එක කාබනික සංයෝග දෙක අකාබනික සංයෝග. මේ දෙක තියාගන්න. පොත මැද්දෙන් එක දෙක දාලා එක කාබනික සංයෝග දෙක අකාබනික සංයෝග. හරි. ඔයගොල්ලෝ ඒක ලියාගෙන ඉවරනම් දැන් අපි කතා කරන්නේ කාබනික සංයෝග ගැන. කාබනික සංයෝග කියන්නේ මොනවද? කාබනික සංයෝග. දෙක අනුමාත්‍රකයක් විදිහට දාලා ලියන්න. නම්බර 1 කාබනික සංයෝග. කාබනික සංයෝග. හරි. කාබනික සංයෝග ප්‍රධාන ආකාර හතරකට බෙදෙනවා. කාබනික සංයෝග ප්‍රධාන ආකාර හතරකට බෙදෙනවා. ඒවා තමයි 1 කාබෝහයිඩ්‍රේට්, 2 ප්‍රෝටීන, 3 ලිපිඩ, 4 නියුක්ලික් අම්ල. හරි. කාබනික සංයෝග කියලා දාලා මේ විදිහට ලියාගන්න. කරුණක් විදිහට ජීවයේ රසායනික පදනමට දායක වන ප්‍රධාන කාබනික සංයෝග හතරක් පවතී. ප්‍රධාන කාබනික සංයෝග හතරක් පවතී. ප්‍රධාන කාබනික සංයෝග හතරක් පවතී. හරි. පහළට අපි දාලා යන්නට වෙන්නේ 1 කාබෝහයිඩ්‍රේට්, 2 ප්‍රෝටීන, 3 ලිපිඩ, 4 නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල. හරි. මේ විදිහට හරි ලියාගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල.
හරි. මේක ලියාගෙන ඉවරයි නේද? හරි. ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි නේද? හරි. ඊට පස්සේ අපි කතා කරමු එන්නේ යාට කාබනික සංයෝග කියන්නේ. කාබනික සංයෝග. නමේම තියෙනවා. කාබනික සංයෝග කියන්නේ කිසියම් යම්කිසි රසායනික සංයෝගයක කාබන් සහ කාබන් මූලද්‍රව්‍ය නම් අනිවාර්යයෙන්ම තියෙනවා. කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙන්න ඕන. කාබනික සංයෝගයක් කියලා අපි යම්කිසි මූලද්‍රව්‍ය යම්කිසි ද්‍රවයක් හඳුන්වන්න නම් ඒකට කාබන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙන්නම ඕන. හරි. පහලින් ආයෙ කරුණක් විදිහට ලියාගන්න. රසායන සංයෝගයක් කාබනික සංයෝගයක් ලෙස නම් කිරීම සඳහා පහත ලක්ෂණ තිබිය යුතුය. පහත ලක්ෂණ තිබිය යුතුය. හරි. පළවෙනි ලක්ෂණය කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුය. කාබන් කියන මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕන මේක කාබනික සංයෝගයක් කියලා හඳුන්වන්න නම්. එතකොට කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුය. එක කාබන් මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම අඩංගු විය යුතුය. දෙක හයිඩ්‍රජන් හා ඔක්සිජන් H2O හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. දෙක හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. මූලද්‍රව්‍ය අඩංගු විය යුතුය. හරි. ලියාගෙන ඉවරයි. හරි. දැන් අපි කතා කරමු කාබනික සංයෝග ගැන මේ කතා කරන්නේ. දැන් කතා කරමු අර ඉස්සෙල්ලා කියපු අකාබනික සංයෝග ගැන. දෙක අකාබනික සංයෝග. අනුමාතුකක් විදිහට ලියාගන්න අකාබනික සංයෝග. අකාබනික සංයෝග. හරි. අකාබනික සංයෝග කියලා දාලා මෙහෙම ලියාගන්න. ජීවීය රසායනික ප්‍රයත්නකට ජීවීය රසායනික පදනමට හේතු වන ජීවීය රසායනික පදනමට හේතු වන අකාබනික සංයෝග කිහිපයක් පවතී. හරි. මෙතන මේ කිහිපයක් තියෙනවා කියවට අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ අකාබනික සංයෝග තුනක් ගැන විතරයි. හරි. 1 2 3 දාලා පහන් ලියාගන්න. එක ජලය. දෙක වායු වර්ග. තුන khනිජ ලවණ. යන්නේ ජලය වායු වර්ග සහ khනිජ ලවණ.
හරි. ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි නම් දැන් අපි මේ කතා කරමු කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියන කොටස් දෙකම. ඒ කියන්නේ කාබනික සංයෝගය අකාබනික සංයෝගය දෙකම අපිට එක ගැලියෙන් සටහනකට ගන්න පුළුවන්. ඒක දැන් අපි බලමු. හරි. රසායනික සංයෝග. රසායනික සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. යෝග සහ අකාබනික සංයෝග. කාබනික සංයෝගය අකාබනික සංයෝගය කියලා. හරි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ කාබනික සංයෝග හතරක් තියෙනවා කියලා. ඒ හතර දාමු. කාබනික සංයෝග හතරයි. එක කාබෝහයිඩ්‍රේට්. දෙක ප්‍රෝටීන්. තුන ලිපිඩ. හතර නාෂ්ටික අම්ල. නාෂ්ටික අම්ල. හරි. අකාබනික සංයෝග ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරමු. එක ජලය. දෙක වායු වර්ග. තුන khනිජ ලවණ. හරි. මේ ගැලීම් සටහන අරගෙන මේක පැහැදිලි මේක අපහසුතාවක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. හරි. ඔයගොල්ලෝ මේක ලියාගෙන ඉවරනා? හරි. ඊට පස්සේ අපි කතා කරමු මුලින්ම අපි කතා කරන්නේ අර කාබනික සංයෝගය. කාබනික සංයෝග කීයක් තිබ්බද? හතරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. මේ වගේම අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන. මාතෘකාව දාගන්න කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. හරි. මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී කාබෝහයිඩ්‍රේට් ගැන ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවා. එක තමයි ජීවි දේහයේ බහුලතම. ඒ කියන්නේ ජීවි දේහයේ වැඩිපුරම අඩංගු කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වෙන්නේ ප්‍රධාන මූල ද්‍රව්‍ය
කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය තුනෙන් මොනවද කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනෙන් හරි ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් වල කාබන් සහ ඔක්සිජන් අතර අනුපාතය sorry ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය ඒ කියන්නේ අණු O හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකයි ඒ කියන්නේ ජලය වගේම ජලය හයිඩ්‍රජන් අණු දෙකකට ඔක්සිජන් එක අණුවක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හයිඩ්‍රජන් අණු දෙකකට ඔක්සිජන් අණු එකයි ඒ විදිහට හදලා තමයි මේක සංයෝග වෙලා තියෙන්නේ තුන කාබෝහයිඩ්‍රේට් වලට අපිට දෙන්න පුළුවන් පොදු අණුක සූත්‍රයක් තියෙනවා මේ කියන පොදු අණුක සූත්‍රය වෙන්නේ CX CX කාබන් පරමාණු X සංඛ්‍යාවක් සහ H2O ජලය අණු CX H2O Y කාබන් පරමාණු X සංඛ්‍යාවක් සහ ජලය අණු Y සංඛ්‍යාවක් කියලා අපිට මේකට පොදු සූත්‍රයක් හඳුන්වා දෙන්න පුළුවන්. හරි. දැන් මේකේ කරුණු ටික පහළම ලියාගන්න. එක ජීවි දේහයේ අඩංගු බහුලතම කාබනික සංයෝග කාණ්ඩය වේ. ජීවි දේහයේ අඩංගු බහුලතම කාබනික සංයෝග කාණ්ඩය වේ. ජීවි දේහයේ අඩංගු බහුලතම කාබනික සංයෝග කාණ්ඩය වේ. සංයෝග කාණ්ඩය වේ. හරි. දෙක අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එහෙම නැත්නම් CHO වේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය CHO වේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය CHO වේ හරි තුන කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය CX H2O Y වේ. මේක මේ විදිහටම ලියාගන්න. CX H2O Y වේ. CX H2O Y වේ. CX H2O Y හරි. හතරවෙනි කාරණාව කාබෝහයිඩ්‍රේට් වල H හා O අතර අනුපාතය. ඒ කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය. H හා O අතර අනුපාතය දෙකට එකක් වේ. මේ විදිහට ලියන්න. H හා O අතර අනුපාතය කියලා දෙකට අණු එකයි වේ කියලා දාන්න. දෙකට අණු එකක් වේ. H හා O අතර අනුපාතය දෙකට අණු එකක් වේ.
දෙකට අනු එකක් වෙයි. හරි. ලියාගෙන ඉවරයි නේද? හරි. අපි දැන් මේ කතා කරන කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් තවත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. හරිද? කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තවත් තුනකට බෙදෙනවා. හරි. බලමු අපි දැන් මේ මොනවද කාණ්ඩ තුන කියලා. කාබෝහයිඩ්‍රේට් බෙදෙනවා. එක මොනොසැකරයිඩ්. right. දෙක පොලිසැකරයිඩ්. sorry දෙක ඩයිසැකරයිඩ්. තුන පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. හරි. එක මොනොසැකරයිඩ්, දෙක ඩයිසැකරයිඩ්, තුන පොලිසැකරයිඩ්. දෙක ඩයිසැකරයිඩ්. හරි. මොනොසැකරයිඩ් කියන්නේ සරලතම සීනියන්. අපි උදාහරණයක් විදිහට මේ විදිහට ගමු. මොනොසැකරයිඩ් අණුවක් කියලා හිතන්නකෝ මේක. මේක මොනොසැකරයිඩ් අණුව. මේ එකකට තමයි අපි කියන්නේ මොනොසැකරයිඩ් අණු එකක් කියලා. හරි. ඩයිසැකරයිඩ් කියනකොට මේ අණු දෙකක් සම්බන්ධ වෙනවා. මොනොසැකරයිඩ් අණු දෙකක් සම්බන්ධ වුණාම මේක ඩයිසැකරයිඩ්. හරි. පොලිසැකරයිඩ් කියන්නේ මේ විදිහට මොනොසැකරයිඩ් අණු රාශියක්. ඒ කියන්නේ බිලියන ගණනක් වුණත් මේ එකිනෙකට සම්බන්ධ වෙලා දිගු දාන්න හැදෙනවා. ඒකෝර මේවා තමයි පොලිසැකරයිඩ් කියලා කියන්නේ. මේක මම සරලව තේරුම් ගන්න කියලා දුන්නේ. හරි. 15 දාලා ලියාගන්න. 15 1 2 3 දාලා ලියාගන්න. එක මොනොසැකරයිඩ්. ඔයගොල්ලෝ සූත්‍රයට පස්සේ මොකද ලියාගත්තේ නැහැ නේද? පැහැදිලි කිරීමක්. ලියාගත්තේ නැහැ? හරි. මෙහෙම ලියාගන්න. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරයි. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරයි. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරයි. හරි. එහෙම කියලා දාලා 15 ලියාගෙන 1 2 3 දාලා මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. එක මොනොසැකරයිඩ් දෙක ඩයිසැකරයිඩ් තුන පොලිසැකරයිඩ්. හරි. දැන් අපි කතා කරමු මේ කතා කරමු මොනොසැකරයිඩ් එක. මොනොසැකරයිඩ් අනුමාතුරක් දාලා මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. හරි. මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් එක ගත්තාම මොනොසැකරයිඩ් එක කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම කාබෝහයිඩ්‍රේට් වල තැනුම එක. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් කියන කාබනික සංයෝග වල තැනුම එකක වෙන්නේ මොනොසැකරයිඩ්. හරි. එතකොට අපි ඉස්සෙල්ලා කාබෝහයිඩ්‍රේට් වලට පොදු අණු සූත්‍රයක් කතා කරා වගේ මොනොසැකරයිඩ් වලට පොදු අණු සූත්‍රයක් තියෙනවා. ඒක ග්ලූකෝස් වල අණු සූත්‍රයට සමානයි. හරි බලන්න එක මොනොසැකරයිඩ් C6යි H12යි O6යි. එතකොට මේ ග්ලූකෝස් තමයි මේ මොනොසැකරයිඩ් කියලා හඳුන්වන්නේ මේ ග්ලූකෝස් වල අණු සූත්‍රය C6යි H12යි O6යි කියලා කියන්නේ. හරි. ලියාගන්න මොනොසැකරයිඩ් කියලා දාගත්තා නම් මොනවද බලන්න ඊට පස්සේ ලියන්න කාබෝහයිඩ්‍රේට් වල තැනුම් කරුණු විදිහට පහළ ලියන්න කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ වේ. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ වේ. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ වේ. ඊළඟ කරුණ මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය
මොනොසැකරයිඩ් වල පොදු අණුක සූත්‍රය C6යි H12යි O6යි මේක ලියගන්න C6යි H12යි O6යි C6යි H12යි O6යි B හරි ඊට පස්සේ ලියගන්න මොනොසැකරයිඩ් වල ලක්ෂණ මොනොසැකරයිඩ් වල ලක්ෂණ හරි මොනොසැකරයිඩ් වල ලක්ෂණ කතා කරද්දී ප්‍රධාන වශයෙන් ලක්ෂණ හතරයි අපිට කතා කරන්න හම්බෙන්නේ එක ජලයේ ද්‍රාව්‍ය වේ ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු ජලයට දාපුවම දිය වෙනවා උදාහරණයක් විදිහට ග්ලූකෝස් ජලයට දාපුවම මොකද වෙන්නේ දිය වෙනවා එතකොට ජලයේ ද්‍රාව්‍ය වේ හරි දෙක ස්පටික රූපී වේ ස්පටික කියන්නේ කැට වගේ එහෙම නැත්නම් සීනි ස්පටික කියන්නේ කැට වගේ තමයි තියෙන්නේ ස්පටික රූපී වේ තුන පැන් රස අපි දිවේ ගාලා බලපුවම පැන් රස දැනෙනවා තුන සෝරි හතර ඒ කියන්නේ සරලතම සීනි සරල පෘථිවියේ පවත්න සරලතම සීනි ආකාරය තමයි මේ මොනොසැකරයිඩ් කියලා අපි හඳුන්වන්නේ. හරි. ලියා ගන්න පහළට දාලා මොනොසැකරයිඩ් වල ලක්ෂණ කියලා දැම්මනේ. ඊට පස්සේ 1 2 3 4 කියලා දාගන්න. මේ ලක්ෂණ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන. 1 2 3 4 කියලා දාලා ලියා ගන්න. එක ජලයේ ද්‍රාව්‍ය වේ. ජලයේ ද්‍රාව්‍ය වේ. ජලයේ ද්‍රාව්‍ය වේ. දෙක ස්පටික රූපී වේ. ස්පටික රූපී වේ. ස්පටික රූපී වේ. ස්පටික රූපී වේ. තුන පැණි රසයි. තුන පැණි රසයි. හතර සරලතම සීනි ආකාරයේ වේ. සරලතම සීනි වේ. සරලතම සීනි වේ. හරි. උදාහරණ කියලා මෙන්න මේ තියනවා ගන්න. ඒ කියන්නේ මේ මොනොසැකරයිඩ් වලට උදාහරණ. මොනොසැකරයිඩ් කියන්නේ මොනවද? මොනොසැකරයිඩ් ප්‍රායෝගිකව අපිට දකින්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එකයි මේ උදාහරණ වලින් කියන්නේ. උදාහරණ එක ග්ලූකෝස් glucose දෙක fructose දෙක fructose තුන galactose galactose දෙක galactose දෙක galactose තුන galactose හරි ඔයගොල්ලෝ උදාහරණ ටික ලියාගෙන ඉවර නම් අපි මෙන්න මේ කිය එකින් එක ලක්ෂණ කතා කරමු. ඒ කියන්නේ ග්ලූකෝස් කොහොමද ෆ්‍රක්ටෝස් කොහොමද ගැලැක්ටෝස් කොහොමද කියන්නේ. හරි. වගුවක් ගහගන්න ඊට පස්සේ පොඩි වගුවක් කරන් ඉතින් ලොකුවට වරන්නේ. වගුවක් ගහගන්න මෙන්න තීරු කරනවා. පළවෙනි තීරු අඩුවෙන් තියාගන්න දෙවෙනි එකත් අඩුවෙන් තුන්වෙනි එක වැඩිපුර තියාගන්න. හරි. එක කියන්නේ පළවෙනි තීරුවේ මාතෘකාව තමයි මොනොසැකරයිඩ් වර්ගය. මොනොසැකරයිඩ් වර්ගය. දෙවෙනි තීරුව කියන්නේ පවතින ස්ථානය පවතින ස්ථානය තුන්වෙනි තීරුව කියන්නේ වෙනස් කරුණු වෙනස් කරුණු හරි මේ විදිහට වගන්න ගන්න එක ග්ලූකෝස් glucose
එක ග්ලූකෝස්. හරි. වගවල දෙක ඉවරද ඔක්කොම? ඉවර නම් ඕක කියලා මෙසේජ් එකක් දාන්න. හරි. එක ග්ලූකෝස් කියලා දාගන්න. හරි. ග්ලූකෝස් වල පවතින ස්ථාන ගැන ලියන්න යන්නේ. පහළට පහළ ලියන්න. ඉදුණු පළතුරු. ග්ලූකෝස් ඉතරයි ඉදුණු පළතුරු. ඉදුණු පළතුරු. හරි. ඉදුණු පළතුරු ඊගාවට මීපැණි වල අන්තර්ගත. මීපැණි. ඊළඟට මීපැණි. ග්ලූකෝස් තියෙනවා ඉදුණු පළතුරු වල සහ මීපැණි වල. මීපැණි. හරි. ඊට පස්සේ වෙනත් කරුණු తీරු ලියගන්න ග්ලූකෝස් ඉස්සරහින්. පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලයේ වේ. 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 හරි. ඊළඟ කාරණාව ලියගන්න. ඒ කියන්නේ ග්ලූකෝස් වල වෙනස් කරුණු යටතේ සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙළීමෙන් සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙළීමෙන් ශක්තිය නිදහස් වේ. අපි මෙතනදී මේ ශක්තිය කියන එකට ශක්තිය නිදහස් වේ කියන එක ශක්තියට අපිට බාරලා ගන්නවා ATP කියන්නේ ATP යන විදිහට තමයි මෙතන ශක්තිය නිදහස් වෙන්නේ. ඒකින්ද කමක් නැහැ ශක්තිය නිදහස් වේ කියලා ඔයගොල්ලෝ දාගන්න. දැනගන්න ATP විදිහට ශක්තිය නිදහස් වෙන්නේ. ATP නිදහස් එහෙම නැත්නම් ශක්තිය නිදහස් වේ. ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද ඔක්කොම? හරි. එවනම් ඊළඟට ග්ලූකෝස් කියන දේ ඔබ මොකක්ද දාන්න ගන්නවා? Data fructose දෙක ෆ්‍රුක්ටෝස්. හරි. ෆ්‍රුක්ටෝස් අන්තර්ගත වෙන්නේ ඉදුණු පළතුරු වල. ග්ලූකෝස් වගේමයි ඉදුණු පළතුරු වල අන්තර්ගතයි. මෙතන ලියන ඉදුණු පළතුරු. තව මීපැණි වල අඩංගුයි ෆ්‍රුක්ටෝස් සහ වට්ටක්ක වල අඩංගුයි. ඉදුණු පළතුරු මීපැණි සහ වට්ටක්ක. හරි. ඊට පස්සේ වෙනත් කරුණු తీරු ලියා ගන්න. පළතුරු වල අඩංගුවේ පැණි රස වැඩිම මොනොසැකරයිඩය වේ.
පළතුරු වල අඩංගුවේ පැණි රස වැඩිම මොනොසැකරයිඩ් වේ? පැණි රස වැඩිම මොනොසැකරයිඩ් වේ? හරි ඊට පස්සේ එකක් අහලා බලන්න. ඊළඟට අහලා බලන්න. 3 galactose. 3 galactose. හරි. galactose. අපදින්න ඊළඟට galactose. හරි. galactose අන්තර්ගත වෙන්නේ පාපන ස්ථානයට දෙන්නේ කිරි ආහාරවල අඩංගුයි. කිරි ආහාරවල අඩංගුයි. කිරි ආහාරවල අඩංගු වේ. කිරි ආහාරවල අඩංගු වේ. හරි. වෙනත් කරුණු ඇත්ත කියන්න දෙන්නේ කිරි ආහාරවලම තමයි අඩංගු වෙන්නේ. කිරි ආහාරවල අඩංගු වේ. මෙතන කිරි ආහාර කියලා දාගන්න මෙතන කිරි ආහාරවල අඩංගු වේ. ඒතකොට කිරි ආහාර කියවම ඔයගොල්ලෝ දන්නවනේ යෝගට්, මීකිරි වගේ දේවල් වල තමයි මේක අන්තර්ගත වෙන්නේ. වරහන් දාගන්න යෝගට් සහ මීකිරි. යෝගට් සහ මීකිරි එලකිරි ඒවත් හරියනවා. හරි. වගෝ සම්පූර්ණ කරගෙන ඉවරද ඔක්කොම? ඉවරන මෙසේජ් එකක් දාන්න ඊළඟ කොටසට යන්න ඕන. සම්පූර්ණ කරගෙන ඉවරද? හරිද ළමයි සම්පූර්ණ කරගෙන ඉවරද? හරි ඊළඟ කොටසට යනවා. හරි ඊළඟ කොටස කාණු මාතෘකාවක් දාලා ලියගන්න ඩයිසැකරයිඩ් 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 මම ඉස්සෙල්ලා කිව්වනේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු ඒකක දෙකක් එහෙනම් අණු දෙකක් එකට එකතු වෙලා හරිද එතකොට මේ ක්‍රියාවලියදී මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙන ක්‍රියාවලියදී ජල අණුවක් ඉවත් වෙනවා සහ ඩයිසැකරයිඩ් හැදෙනවා හරි මෙහෙම ලියගන්න මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී 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 ඩයිසැකරයිඩයක් සෑදේ. ඩයිසැකරයිඩයක් සෑදේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩයක් සෑදේ. එවිට ජල අණුවක් ඉවත් වේ. එවිට ජල අණුවක් ඉවත් වේ. C12 X2 ඔය 11යි. හරි මේ ප්‍රතික්‍රියාව ලියන්න ලියන කරගන්න.
ජලාණුවක් ඉවත් කරන්න ඕනේ මේ තියෙන්නේ ඔය කියන ඉවත් වෙන ජලාණුව මේ තියෙන්නේ ඩයිසැකරයිඩ් සූත්‍රය C12 H22 ඔය 11 C12 H22 ඔය 11 මේක අතරින් ඉවරද ළමයි කොටු කරගන්න හරි ඊට පස්සේ ලියගන්න ඩයිසැකරයිඩ් වල ලක්ෂණ දැන් අනුමාතුකාවක් පොඩි ඩයිසැකරයිඩ් වල ලක්ෂණ ඩයිසැකරයිඩ් වල ලක්ෂණ හරි ඩයිසැකරයිඩ් වල ලක්ෂණ ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ මොනසැකරයිඩ් වල ජලයේ දියවෙනවා මේකෙත් ඒ වගේම ජලයේ ද්‍රාව්‍ය එහෙම නැත්නම් ජලයේ දියවේ හරි දෙක ස්පටික රූපී වේ ස්පටික රූපී කියන්නේ කැට වගේ තියෙනවා ස්පටික රූපී වේ හරි මේකෙත් ඩයිසැකරයිඩ් ස්පටික රූපී හරි තුන්වෙනි එක අපි දිවේ ගාලා බලපුවා නැත්නම් කාලා බලපුවාම පැණි රසක් දැනෙනවා පැණි රසයි හතර පොදු අණු සූත්‍රයේ C12 H22 O 11යි වේ හරි ලියාගන්න පහළ පහළ එක දෙක තුනකට ගන්න එක ජලයේ ද්‍රාව්‍ය වේ දෙක ස්පටික රූපී වේ ස්පටික රූපී වේ ස්පටික රූපී වේ ස්පටික රූපී වේ තුන පැණි රසයි තුන පැණි රසයි හතර පොදු අණුක සූත්‍රය C12 H22 O 11යි C12 H22 O 11යි C12 H22 O 11යි ලියලා ඉවරද කොහොමද හරි එහෙමනම් ඩයිසැකරයිඩ් වර්ග ඊළඟට අපි අමාරුවට ගන්න ඩයිසැකරයිඩ් වර්ග ඩයිසැකරයිඩ් වර්ග හරි ඩයිසැකරයිඩ් වර්ග කියලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ මගුවක් ඉඳගන්න මේක අල්ලමින් මේක අතරින් මේක පොඩ වැඩි තියාගන්න හරි ඊට පස්සේ මේක ඩයිසැකරයිඩ් වර්ගය ඩයිසැකරයිඩ් වර්ගය මේක කියන්න පවතින ස්ථාන තුන වෙනත් කරු හරි ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් කියලා හරි ලියාගන්න එක මෝල්ටෝස් මෝල්ටෝස් එක ලියාගන්න ඔයගොල්ලෝ එතන ඉවරද ඉවරන මෙසේජ් එකක් දාන්න ඉවරයි කියලා
හරි එක මෝල්ටෝස් කියලා දාලා ලියා ගන්න. හරි මෝල්ටෝස් පවතින ස්ථානයට ලියා ගන්න ප්‍රරෝහණය වන බීජවල. ප්‍රරෝහණය වන බීජවල. ප්‍රරෝහණය වන බීජවල. ප්‍රරෝහණය වන බීජවල. හරි. වෙනත් කරුණක් ලියාගන්න ග්ලූකෝස් අණු දෙකක් එකතු වී ග්ලූකෝස් අණු දෙකක් එකතු වී ග්ලූකෝස් අණු දෙකක් එකතු වී ग्लूकोज अणु දෙකක් එකතු වී මෝල්ටෝස් එක අණුවක් සෑදේ. මෝල්ටෝස් අණු එකක් සෑදේ. ग्लूकोज අණු දෙකක් එකතු වී මෝල්ටෝස් එක අණුවක් සෑදේ. හරි. ඊළඟ ලියාගන්න දෙක සුක්‍රෝස්. දෙක සුක්‍රෝස්. දෙක සුක්‍රෝස්. සුක්‍රෝස්. සුක්‍රෝස් වල පවතින ස්ථානයට ලියාගන්න උක් හා බීට් වල. උක් හා බීට් වල. හා බීට් වල. හරි ඒක යටතේම ආයි ලියාගන්න පවතින ස්ථානවලම ශාකවල ෆ්ලෝයමීය විෂය අඩංගු වෙනවා. ශාකවල ෆ්ලෝයමීය විෂය. ෆ්ලෝයමීය විෂය. ෆ්ලෝයමීය. හරි ෆ්ලෝයමීය විෂය. ශාකවල ෆ්ලෝයමීය විෂය අන්තර්ගත වෙනවා. හරි වෙනත් කරුණකට ලියාගන්න ෆ්‍රුක්ටෝස් අණුවක් හා ෆ්‍රුක්ටෝස් අණුවක් හා ෆ්‍රුක්ටෝස් අණුවක් හා ෆ්‍රුක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එකතු වී ග්ලූකෝස් අණුවක් එකතු වී ග්ලූකෝස් අණුවක් එකතු වී ग्लूकोज अणुවක් එකතු වී ෆ්‍රුක්ටෝස් අණුවක් හා ග්ලූකෝස් අණුවක් එකතු වී සුක්‍රෝස් අණුවක් සෑදේ. සුක්‍රෝස් අණුවක් සෑදේ. සුක්‍රෝස් අණුවක් සෑදේ. හරි. ඊට පස්සේ 3 මේකත් මෙහෙම අහගන්න 3 lactose. තුන lactose. හරි lactose. පාදින ස්ථානයට ලියාගන්න එලකිරි වල. එලකිරි වල. lactose පාදින ස්ථානය එලකිරි වල. හරි. වෙනත් කරුණකට ලියන්න ශාකවල නැති ශාකවල නොමැති එකම සීනි වර්ගය වේ. 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 හරි ඊට පස්සේ ගැලැක්ටෝස් ධන ග්ලූකෝස් ඉක්මනට යන්න ගැලැක්ටෝස් ධන ග්ලූකෝස් එකතු වෙලා හදනවා ලැක්ටෝස් ධන ජලය
ටිකක් කියන්න. වෙනත් කමක්. ලැක්ටෝස් ධන ජලය. ලැක්ටෝස් ධන ජලය. හරි. ඉවරයි. ඊට පස්සේ අපි යන්නේ පොලිසැකරයිඩ් ගැන කතා කරමු. පොලිසැකරයිඩ් මාතෘකාව ගැන පොලිසැකරයිඩ් හරි පොලිසැකරයිඩ් ගැන කියනකොට අර මම ඉස්සෙල්ලාම ගෙලින් සටහනදී පැහැදිලි කරා වගේ මොනොසැකරයිඩ් යන රාශියක්. ඒ කියන්නේ මිලියන බිලියන ගණන් එකිනෙකට එකතු වෙලා තමයි මේ කියන පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ. හරි ලියාගන්න. මොනොසැකරයිඩ් අණු රාශියක් මොනොසැකරයිඩ් අණු රාශියක් बहु अवयवीकरणे भी බලන්න बहु अवयवीकरणे भी पॉलीसैकेराइड निर्माणे भी मोनोसैकेराइड अणु राशियां बहु अवयवीकरणे भी पॉलीसैकेराइड निर्माणे भी හරි පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්න නම් මොනොසැකරයිඩ් नु විශාල සංඛ්‍යාවක් බහුව අවයවීකරණයට ලක් වෙන්න ඕන. හරි. ලියාගෙන ඉවරද? හරි. එහෙනම් දැන් දාගන්න පොලිසැකරයිඩ් එක පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ පොලිසැකරයිඩ් එක පොදු ලක්ෂණ හරි පොදු ලක්ෂණ දාගන්න පහළ දාගන්න මේකෙත් පොදු ලක්ෂණ හතරක් තියෙනවා එක ජලයේ අද්‍රාවය ඒ කියන්නේ ජලය දිය වෙන්නේ නැහැ අපි ඉස්සලා කතා කරපුවා ජලය දිය වුණාද? ජලය දිය වුණා. මේක පොලිසැකරයිඩ් ජලය දිය වෙන්නේ නැහැ. ජලය අද්‍රව. අස්පටික රූපී වේ. ඉස්සලා කතා කරපුවා ස්පටික රූපී. ඒ වුණාට මේක අස්පටික රූපී. ඒ කියන්නේ ස්පටිකීකරණයට ලක් වෙන්නේ නැහැ. හරි. තුන පැණි රසයක් නැත. පැණි රසයක් නැත කියන්නේ ඉස්සලා කතා කරපු දෙකම පැණි රසයක් තියෙනවා. මේක නමුත් පැණි රසයක් නැහැ. හරි. හතර පොදු අණු සූත්‍රය වෙන්නේ C6 10 O5 N කියන එක. හරි. ලියාගන්න ඉස්සලා එක जले अद्राव्य वे जले दिए වෙන්නේ නැහැ කියන එක. जले अद्राव्य वे. जले अद्राव्य वे. දෙක අස්පටික රූපී වේ. අස්පටික රූපී වේ. අස්පටික රූපී වේ. අස්පටික රූපී වේ. තුන පැණි රසයක් නැත.
පැණි රසයක් නැත. ඉස්සෙල්ලා අපි කතා කරමු මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් කියන දෙකම පැණි රස. මේක පැණි රසයක් නැත. පොලිසැකරයිඩ් පැණි රස නැහැ. හරි. 4 පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය පොදු අණුක සූත්‍රය C6යි H10යි O5යි N. මේක මේ විදිහටම ලියාගන්න. C6යි H10යි O5යි N. හරි C6යි H10යි O5යි N. හරි. ඊට පස්සේ ලියගන්න උදාහරණ. ඒ කියන්නේ පොලිසැකරයිඩ් වලට උදාහරණ කියලා දෙන්න කතා කරන්නේ. උදාහරණ. හරි. පොලිසැකරයිඩ් වලට උදාහරණ එක සෙලියුලෝස්. එක සෙලියුලෝස්. දෙක පිස්ටේ. ठीक है पिस्टे तो ना ग्लाइकोजन सेल्युलोज पिस्टे सह ग्लाइकोजन तमा पॉलीसैकेराइड वලට උදාහරණ ලියාගන්න सेल्युलोज पिस्टे सह ग्लाइकोजन glycogen. හරි ලියාගෙන ඉවරයි නම් අර ඉස්සෙල්ලා වගේම පගුවක් අරගන්න ඕනේ. හරි ඉස්සෙල්ලා වගේම පගුවක් අරගන්න ඕන කීය තුනක. හරි මේක දාන්න පොලිසැකරයිඩ් වර්ගය. පොලිසැකරයිඩ් වර්ගය. මේක පිළිගන්න ස්ථානය. පවතින ස්ථානය. පවතින ස්ථානය. මේක වෙනත් කරනවා. වෙනත් කරුණු. එක දාගන්න පිස්ටේ. पिस्टे पिस्टे हरी पिस्टे पवतिन स्थानයේ දාන්නේ දාන්නේ කියන්නේ කඩල කෝපි මුංගට වගේ දේවල් සහ අලවර්ග වලට අලවර්ග හරි දාන්නේ සහ අලවර්ග ලියාගන්න
හරි. පිෂ්ඨය දාන සහ අල වර්ග වල තියෙනවා. ඊට පස්සේ වෙනත් කරුණු යටතේ ලියා ගන්න වෙනත් කරුණු ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය වෙනුවේ පිෂ්ඨයයි. ශාකවල ගබඩා කෙරෙන කාබෝහයිඩ්‍රේට් වර්ගය වෙනුවේ පිෂ්ඨයයි. හරි. දෙක ලියා ගන්න සෙලියුලෝස්. දෙක සෙලියුලෝස් පවතින්නේ ශාක සෛල බිත්තිය. ශාක පවතින ස්ථානයේ ශාක සෛල බිත්තිය. ශාක සෛල බිත්තිය. ශාක සෛල බිත්තිය. සහ තව තියෙනවා මේක ශාක තුල පිහිටන තන්තුවල. ලියන්න ශාක තුල පිහිටන තන්තුවල. ශාක තුල පිහිටන තන්තුවල. ශාක තුල පිහිටන තන්තුවල. ශාක තුල පිහිටන තන්තුවල. හරි. ඊට පස්සේ සෙලියුලෝස් වල වෙනත් කරුණු ලියාගන්න. ශාකවල අඩංගු කෙඳි සහිත කොටස. ශාකවල අඩංගු කෙඳි සහිත කොටස. සහ මලබද්ධය වළක්වා ගැනීම සඳහා මේ කියන සෙලියුලෝස් උපකාරී වෙනවා. කියන්නේ ශාකවල අඩංගු කෙඳි සහිත කොටස. ශාකවල අඩංගු කෙඳි සහිත කොටස. ශාකවල අඩංගු කෙඳි සහිත කොටස. අනිත් එක මලබද්ධය මලබද්ධය කියන රෝගී තත්ත්වයක් ඒක වළක්වා ගැනීමට උපකාරී වේ. මලබද්ධය වළක්වා ගැනීමට දායක වේ. හරි. ඊළඟට යන්න ග්ලයිකෝජන්. තුන ග්ලයිකෝජන්. ග්ලයිකෝජන්. හරි. ග්ලයිකෝජන් උපකාරී වෙන්නේ මොකක්ද? සහ මේ ග්ලයිකෝජන් පවතින ස්ථාන වල දාන්න සත්ව අක්මාවේ සහ පේශිවල. සත්ව අක්මාවේ සහ පේශිවල. සත්ව අක්මාවේ සහ පේශිවල. සත්මක අක්මාවේ සහ පේශිවල. හරි. ඊට පස්සේ ගන්න වෙනත් කරුණු ඇත්තේ සතුන්ගේ ශරීරයේ කාබෝහයිඩ්‍රේට් සංචිත කරනුයේ සතුන්ගේ ශරීරයේ කාබෝහයිඩ්‍රේට් සංචිත කරනුයේ ග්ලයිකෝජන් ලෙසය. සතුන්ගේ ශරීරයේ කාබෝහයිඩ්‍රේට් සංචිත කරනුයේ ග්ලයිකෝජන් ලෙසය. glycogen less හරි පොලිසකරට එන්නේ ඉවරයි
පොලිසංකරයට අරගෙන ඉවරයි. මේකේ මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවද ඔයගොල්ලන්ට? අපහැදිලි තැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා කියන්න. ඒ කියන්නේ අපහැදිලි දෙයක් තියෙනවා කියලා ඊට පස්සේ මම මයික් එක ඔන් කරන්න. හරි එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන කොටසට යමු. ලියාගන්න මාතෘකාව කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන. कार्बोहाइड्रेट वाला प्रयोजन कार्बोहाइड्रेट वाला प्रयोजन හරි ලියාගෙන ඉවරනේ එක ලියාගන්න ශක්ති ප්‍රභවයක් ලෙස එක දැන් සම්බන්ධ වෙන කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන කියලා මාතෘකාව දාගන්න දාගෙන ඉවරලා මේ කියන ටික පහළ ලියාගන්න කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන එක ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස හරි ශක්ති ප්‍රභවයක් ලෙස කියලා නම්බරේ දාලා ලියාගත්ත පස්සේ මැද හරිය ලියන්න තලවල දාලා සෛල තුලදී ග්ලූකෝස් බිඳලා ශක්තිය ලබා ගැනීමට සෛල තුලදී ග්ලූකෝස් බිඳලා ශක්තිය ලබා ගැනීමට සෛල තුලදී ග්ලූකෝස් බිඳලා ශක්තිය ලබා ගැනීමට හරි එක ලියලා ඉවරයි නම් දෙක සෛල තුල ඉස්සේ කම කිව්වේ සෛල තුලදී ග්ලූකෝස් බිඳලා ශක්තිය ලබා ගැනීමට හරි ඒක ඉවරයි නම් ඊට පස්සේ ලියන්න දෙවෙනි කරුණ සංචිත ආහාරයක් ලෙස සංචිත ආහාරයක් ලෙස සංචිත ආහාරයක් ලෙස සංචිත ආහාරයක් ලෙස දෙවෙනි කරුණ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රයෝජන ගැන අපි මේ කතා කරන්නේ සංචිත ආහාරයක් ලෙස කාබෝහයිඩ්‍රේට් එක සංචිත ආහාරයක් අපි ගන්න ධාන්‍ය ගත්තත් B ගත්තත් එතකොට ධාන්‍ය කියන්නේ V වල තියෙන්නේ සහල් කියන්නේ එතකොට කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය එහෙම නැත්නම් පිෂ්ඨය සංචිත වෙලා තියෙන්නේ. එතකොට මුං ඇට කව්පි ඒ වගේ දේවල් වල පිෂ්ඨය තමයි සංචිත වෙලා තියෙන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට් සංචිත ආහාරයක් විදිහට වැදගත් වෙනවා. හරි ඊට පස්සේ ලියන්න 3 ජීවීන්ගේ සෛල විත්‍ය නිර්මාණය කිරීමට ජීවීන්ගේ සෛල විත්‍ය සෛල විභව ගැන ඉස්සරහදී අපි කතා කරනවා ඒතකොට සෛල විත්‍ය ගැන ඉගෙන ගන්න හම්බ වෙනවා දැන් ලියා ගන්න ජීවීන්ගේ සෛල විත්‍ය නිර්මාණය කිරීමට ජීවීන්ගේ සෛල විත්‍ය නිර්මාණය කිරීමට හරි හතර ලියා ගන්න හතර නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙස අර මුලින් කතා කරපු නියුක්ලියික් අම්ල අර ප්‍රධාන කාබනික සංඝ කණ හතරක් ගැන කතා කරේ ඉතාලියෙන් කතා කරන්නේ නියුක්ලියික් අම්ල එහෙම නැත්නම් නෂ්ටික අම්ල ගැන මෙන්න මේ කියන නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙස හතරවෙනි කාරණා නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙස නියුක්ලියික් අම්ල සංඝටකයක් ලෙස
නියුක්ලික් අම්ල වල සංඝටකයක් ඉස්සෙල්ලා. හරි. දැන් එතකොට අපි කාබෝහයිඩ්‍රේට් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි මෙතනින්. දැන් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. හරි. මේක වෙන මාතෘකාවක් දාලා ලියගන්න එක දාලා ගන්න. පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාව. 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 හරි. පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි සිද්ධ කරන්නේ පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගන්නවා. පිෂ්ඨමය ආහාර ස්වල්පයක් කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාර. ඒ කියන්නේ කඩල වගේ දෙයක් තම්බලා පොඩි කරලා ඉවරලා අරගන්නවා. පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පරීක්ෂා ඒ කියන්නේ පොඩි කරනවා ඉස්සලා. කඩලට ගත්තා නම් කඩලට හොඳට පොඩි කරනවා. පොඩි කරලා ඉවරලා පරීක්ෂා නලයකට දානවා. පරීක්ෂා නලයකට දාලා ඉවරලා වතුර ස්වල්පයක් එකතු කරනවා. ගොඩක් නෙමෙයි ස්වල්පයක් එකතු කරන්නේ. එකතු කරලා ඉවරලා හොඳින් මිශ්‍ර කරනවා. කියන්නේ ඒක ද්‍රාවණයක් වගේ උපු වෙනකම් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඉවරලා අයඩින් ද්‍රාවණේ බිඳු කිහිපයක් එකතු කරනවා. අයඩින් ද්‍රාවණේ බිඳු කිහිපයක් එකතු කරපුවාම අවසානයේදී අර පරීක්ෂා නලය තුල තියෙන ද්‍රාවණය දම් පාටට ගුරු නිල් පාටකට හැරෙනවා. මේකයි සිද්ධ ගන්න පරීක්ෂා නලයක් ගන්න. මේකට පිෂ්ඨමය ආහාර ටිකක් පොඩි කරලා දාලා මේකට වතුර සුළු ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කලවම් කරනවා. කලවම් කරපුවම මේක උකුවට එනවා. ඒ කියන්නේ ද්‍රාවණයක තත්ත්වයට එනවා. ඊට පස්සේ මේකට අපි එකතු කරනවා මොකද්ද? I2. එහෙම නැත්නම් අයඩින් එකතු කරනවා. මේ අයඩින් එකක් කරපුවාම මේ ද්‍රාවණයේ පාට හැරෙනවා මොන ප්‍රභාවයකද? දම් පාටට හුරු නිල් පාටකට හැරෙනවා. දම් පාටට හුරු නිල් පාටකට හැරෙනවා. නිල් පාටකට නම් පාටකට ගුරු නිල් පාටකට හැරෙනවා. හරි. ලියා ගන්න පියවරට පිෂ්ඨය හඳුනා ගැනීම පරීක්ෂා කරලා තමයි දැන් මට ලියා ගන්න. පියවර විදිහට ගන්න. පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පිෂ්ඨමය ආහාර ස්වල්පයක් පරීක්ෂා නලයකට දානවා. පරීක්ෂා නලයකට දානවා. පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පරීක්ෂා නලයකට දානවා. පිෂ්ඨමය ආහාර ස්වල්පයක් ගෙන පරීක්ෂා නලයකට දානවා. ජලයේ ස්වල්පයක් සමග හොඳින් මිශ්‍ර කරන්න. ජලයේ ස්වල්පයක් සමග ජලයේ ස්වල්පයක් සමග හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. ජලයේ ස්වල්පයක් සමග හොඳින් මිශ්‍ර කරන්න. හරි ඊළඟ කර්ම විදිහට ලියගන්න. ඊළඟ පියවර අතරම කිව්වොත් I2 ද්‍රාවණයකින් බිඳු කිහිපයක්. I2 කියන ගණන් I2 මේකට I2 අයඩින් එහෙම නැත්නම් I2. අයඩින් ද්‍රාවණයකින් බිඳු කිහිපයක් ඊට එකතු කරන්න. I2 ද්‍රාවණයකින් බිඳු කිහිපයක් ඊට එකතු කරන්න. I2 ද්‍රාවණයකින් බිඳු කිහිපයක් ඊට එකතු කරන්න.
ITU ද්‍රාවණය බිඳු කිහිපයක් ඊට එකතු කරන්න. හරි. ඊට පස්සේ ලියා ගන්න මේක රතු පාටින් ලියා ගන්න නම් ගොඩක් හොඳයි. දම් පාටට හුරු නිල් පාටක් ලැබේ. දම් පාටට හුරු නිල් පාටක් ලැබේ. ද්‍රාවණයේ දම් පාටට හුරු නිල් පාටක් ලැබේ. ද්‍රාවණයේ දම් පාටට හුරු නිල් පාටක් ලැබේ. හරි. මේ ප්‍රශ්න මේ විස්තර කරන පරීක්ෂණයේ අපහැදිලි තැනක් මොනවා හරි තියෙනවද ඔයගොල්ලන්ට? අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. මෙසේජ් එකක් දාලා කියන්න මම මයික් එක ඔන් කරනවා. අපහැදිලි තැනක් නැහැ නේද? හරි. ඊළඟට ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂා. ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂා. ग्लूकोज हंड्रा की परीक्षा ग्लूकोज हंड्रा की परीक्षा ग्लूकोज हंड्रा की परीक्षा හරි මේක සිද්ධ කරන්නේ මාතෘකාලියකට ග්ලූකෝස් හඳුනාගැනීම පරීක්ෂාව කියලා මේකෙදි සිද්ධ කරන්නේ පරීක්ෂා නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් ගන්න. ග්ලූකෝස් ද්‍රාවණය කියන්නේ පරීක්ෂා නලයක් අරගෙන මේකට අපි ග්ලූකෝස් ටිකක් එකතු කරනවා. ग्लूकोज स्वल्पයක් එකතු කරනවා. එකතු කරලා මේකටත් අර වගේම ජලයේ ස්වල්පෙලු එකතු කරලා ද්‍රාවණයක් පිළියෙල කරගන්නවා. ග්ලූකෝස් ද්‍රාවණයක් පිළියෙල කරගන්නවා. ඊට පස්සේ මේකට අපි බෙනඩික් ද්‍රාවණය කියලා විද්‍යාගාරයේ තියෙන ද්‍රාවණයක්. බෙනඩික් ද්‍රාවණය. මෙන්න මේ කියන බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරගන්නවා. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරගන්නවා. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරලා ඉවරලා මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ඉවරලා මේ හදාගත්තු පරීක්ෂා නලය මේ ද්‍රාවණය හදාගත්තු පරීක්ෂා නලය ජල තාපකයේ කියලා හොඳට නකරනවා. මේ තියෙන මිශ්‍රණය මේක ජල තාපකයක කියලා जल तापक दाना එහෙම තියෙනවා ඊට පස්සේ වංශන්දල එහෙම තියෙනවා ජල තාපකයේ කියලා කෝවණුවෙන් අල්ලලා රත් කරනවා ජල තාපකයේ කියලා රත් කරනවා මෙහෙම රත් කරද්දී අපිට වර්ණමය පරාසයක් ලබා ගන්න හම්බෙනවා ඉස්සල්ලාම මේ ද්‍රාවණය නිල් පාටයි මේ කොමත් ද්‍රාවණය බෙල්ලේ මිශ්‍ර කරපුවා නිල් පාට ද්‍රාවණය ඊට පස්සේ මොකද කියන්නේ नील पाट ද්‍රාවණය ඉස්සෙල්ලා බෙල්ලේ මිශ්‍ර කරපුවා නිල් පාටයි ඊට පස්සේ අපි මේක රත් කරගෙන යනකොට කොළ පාට වෙනවා කොළ පාට ඊට පස්සේ කොළ කහ පාට වෙනවා කොළ කහයි පාට නම් කහ කොළ කහ පාටකට හැරෙනවා කොළ කහ වලින් පස්සේ කැමිලි වලට යනවා ඊට පස්සේ අවසානයේ ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් හම්බ වෙනවා ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් හම්බ වෙනවා හරි ලියගන්න පැහැදිලිද මෙතනට එක මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්න නැහැ නේද හරි එහෙනම් ලියන්න පරීක්ෂා නාලයකට ग्लूकोज द्रावणයක් පිළියෙල කර ගැනීම පරීක්ෂා නලයකට ग्लूकोज द्रावණයක් පිළියෙල කර ගැනීම පරීක්ෂා නලයකට ग्लूकोज द्रावණයක් පිළියෙල කර ගැනීම
දෙක විදිහට ලියාගන්න. ඊට බෙනඩික් ද්‍රාවණය බෙනඩික් ලියාගන්න. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කිරීම. ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කිරීම. ඊට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කිරීම. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කිරීම. එකතු කිරීම. තුන්වෙනි එක විදිහට ලියගන්න. පසුව හොඳින් මිශ්‍ර කිරීම. පසුව හොඳින් මිශ්‍ර කිරීම. පසුව හොඳින් මිශ්‍ර කිරීම. හරි. ඊට පස්සේ ලියගන්න හතරවෙනි කරුණ. දැන් එම නලය ජල තාපකයක බහා රත් කිරීම. ජල තාපකයක බහා රත් කිරීම. දැන් එම නලය ජල තාපකයක බහා රත් කිරීම. ජල තාපකය හඳගන්න අවශ්‍ය නැහැ. ජල තාපකයක බහා රත් කිරීම. හරි. ඊට පස්සේ පහත පරිදි වර්ණ විපර්යාසයක් දැකගත හැකියි. ලියගන්න. පහත පරිදි වර්ණ විපර්යාසයක් දැකගත හැකියි. පහත පරිදි වර්ණ විපර්යාසයක් දැකගත හැකියි. හරි. වර්ණ විපර්යාසය ලියගන්න. ඉස්සලාම නිල්. ඊතල දාලා ලියගන්න නිල්. ඊට පස්සේ ඊතලයක් කොළ. ඊට පස්සේ කොළ කහ. ඊට පස්සේ තැඹිලි. ඊට පස්සේ කඩොල් රතු. හරි. මෙතන ලියන්න ඉවරද? හරි. මෙතන ලියන්න ඉවරද ඔයගොල්ලෝ? මේ පරීක්ෂණය මොකක් හරි අපහසු තැනක් තියෙනවද? තියෙනවා නම් කියන්න. හරි. මේක ඉවරයි. ग्लूकोज හඳුනා ගැනීමේ පරීක්ෂාව ඉවරයි. හරි. ඊට පස්සේ තියෙන්නේ සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඊළඟ මාතෘකාව සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. සුක්‍රෝස් හඳුනා ගැනීමේ सुक्रोज हඳුනා ගැනීමේ පරීක්ෂාව. ලියගන්න. සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව.
ඒක මම අර වගේ මේකට විස්තර කරන්න යන්නේ නැහැ. ඒ විදිහටමයි පියවර තියෙන්නේ. නිරීක්ෂණ විතරයි වෙනස් වෙන්නේ. පහදලා තිබ්බොත් කියලා දෙන්නම් ලියාගන්න එකකින්ද. සුක්‍ර සඳුනාගෙන පරීක්ෂා කියලා මාතෘකාව දාන්න. ඊට පස්සේ කරුණු විදිහට පහළ ලියන්න. පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණයක් ගැනීම. පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණයක් ගැනීම. සීනි ද්‍රාවණයක් ගැනීම. දෙවෙනි කරුණ බෙනඩික් ද්‍රාවණය ඉස්සෙල්ලා පාවිච්චි කරපු එකමයි. බෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් එකතු කිරීම. ස්වල්පයක් එකතු කිරීම. බෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් එකතු කිරීම. 3 පරීක්ෂා නලය ජල තාපකයක බහ ක්‍රමයෙන් රත් කිරීම. පරීක්ෂා නලය ජල තාපකයක බහ ක්‍රමයෙන් රත් කිරීම. පරීක්ෂා නලය ජල තාපකයක බහ ක්‍රමයෙන් රත් කිරීම. ඊට පස්සේ ලියාගන්න ක්‍රමයෙන් රත් කිරීම කියපු තැනම ලියාගන්න වර්ණ ඇතුලේ දාන්න වර්ණ විපර්යාසයක් සිදු නොවේ. කලින් අපි කතා කරේ ග්ලූකෝස් හඳුනා ගැනීම පරීක්ෂානේ. ග්ලූකෝස් හඳුනා ගැනීම පරීක්ෂාවේදී වර්ණ විපර්යාසයක් මේ අවස්ථාවේදී සිද්ධ වුණා. නමුත් මේ සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාවේදී එහෙම වර්ණ විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ලියාගන්න වර්ණ විපර්යාසයක් සිදු නොවේ. හරි. දැන් එතකොට අර කරගෙන ආපු ක්‍රියාවලිය උතනින් නවත්තනවා. නවත්තලා ආයි අලුතෙන් අපි සීනි ද්‍රාවණයක් හදා ගන්නවා. ලියාගන්න. නැවත සකසාගත් සීනි ද්‍රාවණයට ඊළඟ හතරවෙනි කරුණ තනුක H2SO4 නැවත සකසාගත් සීනි ද්‍රාවණයට තනුක H2SO4 ලියන්න. තනුක H2SO4 අම්ල බිඳු කිහිපයක් එක් කරන්න. අම්ල බිඳු කිහිපයක් එක් කරන්න. පසුව රත් කරන්න. ඒක තමයි පසුව රත් කරන්න. හරි. එතන ලියලා ඉවරනම් පසුව එම ද්‍රාවණයට බෙනඩික් ද්‍රාවණයෙන් බිඳුව බැගින් තමයි. එහෙම නැත්නම් ස්වල්පය බැගින් තමයි. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එක් කර ස්වල්පය බැගින් එක් කර එක්කල විට ස්වල්පය බැගින් එක්කල විට පහත දැක්වෙන වර්ණ විපර්යාසය දැකගත හැකියි. බලාගන්න වර්ණ විපර්යාසය. අරක වගේම තමයි ඉස්සල්ලාම නිල්. ඊට පස්සේ කොළ. කොළ කහට පස්සේ තැඹිලි. ඊට පස්සේ ගඩොළු රතු. මේ විදිහට ලියන්න. නිල් කොළ කහ තැඹිලි රතු. තැඹිලි ගඩොළු රතු. කියලා අවක්ෂේපයක් ලැබේ.
අවක්ෂේපයක් ලැබේ. හරි ඕගොල්ලෝ මෙතන නම් ලියාගෙන ඉවර නම් අද අපි ඉතින් ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සතියේ අපිට කතා කරන්නේ ප්‍රෝටීන ගැන. මෙතන නිකන් මොකක් හරි අපහසුතාවක් තියෙනවද මේ පාඩමේ? අපහසුතාවක් නැහැ නේද? හරි අපහසුතාවක් නැහැ ලුකාඩෝ. හරි එහෙනම් පාඩම නවත්තන්නද? තාම ලියනවද? හරි ඉවරයිනේ. හරි. එහෙනම් අදට මෙතනින් පාඩම නවත්තනවා. ඊළඟ සතියේ අපි පටන් ගන්නේ ප්‍රෝටීන ගැන කතා කරන්න. අදට එහෙනම් නවතිනවා.